ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය හා සම්බන්ධන ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. 2022 අගෝස්තු මාසයේ 10 වෙනි දින සිද්ධ වෙන කුජ මාරුව සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කුජ ග්‍රහයා මෙපමණ කාලයක් තමන්ගේ ස්වශේෂ්ත්‍ර රාශිය වන මේෂ රාශියේ සිට මේෂ රාශිය තුල ගමන් කරලා මේ 10 වෙනි දින රාත්‍රී 9:10ට පමණ මේෂ රාශියෙන් ඉවත් වෙලා වෘෂභ රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ඒ භවනක් වෙන වෘෂභයට මේ කුජ ග්‍රහතුමාගේ සම්ප්‍රාප්ත වීම සිද්ධ වුණාට පස්සේ මේ කුජ ග්‍රහතුමා 2022 10 වෙනි මාසේ නැත්නම් ඔක්තෝබර් මාසේ 16 වෙනිදා දක්වා ගමන් කරනවා මේ වෘෂභ රාශිය තුල. එතකොට මාස දෙකකුත් දින 6ක් පමණ කාලයක් මේ රාශිය තුල කුජ ග්‍රහතුමා ගමන් කරන්නට නියමිතව තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කුජ කියලා කියන්නේ ඊටමත් සුවිශේෂී ග්‍රහයෙක්. ඕනම දෙයක් බොහොම ඉක්මනටත් කැපී පෙනෙන ලෙසත් සිදු කරන නැත්නම් ඕනම දෙයක් බොහොම කාටත් දැනෙන විදිහට බොහොම සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙන ග්‍රහයෙක් තමයි කුජ ග්‍රහතුමා කියලා කියන්නේ. එතකොට මේ කුජගේ තරමක් අපි දන්නවා තරමක් ප්‍රචණ්ඩකාරී ගතිය වැඩි. එතකොට තරමක් රළු පරළු ගතිය වැඩි. ඉතින් මේ වගේ සාමාන්‍ය විදිහට තේජාන්විත ගතිය වැඩි. මේ වගේ ටිකක් උණුසුම් ග්‍රහයෙක් හැටියට තමයි සලකන්නේ. ක්‍රියාශීලී ග්‍රහයෙක් හැටියට තමයි සලකන්නේ කුජ ග්‍රහයා. ඉතින් මේ කුජ ග්‍රහයා සිකුරුගේ රාශියක් වන තුලාවට ගියාම නැත්නම් වෘෂභයට ගියාම මොන වගේ ප්‍රතිඵලයක් මොන වගේ ස්වභාවයක් ඇති කරයිද කියන එකත් ඒ ස්වභාවය මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුණු ඔබට කොයි වගේ බලපෑමක් ඇති කරයිද කියන එකත් තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා ගෝචර ගමනේදී ග්‍රහයින්ගේ ස්වභාවයන් ග්‍රහයින්ගේ ඵල දෙන තත්ත්වයන් ගොඩක් වෙනස් වෙනවා උප්පත්ති කේන්ද්‍රයට වඩා. ඒ නිසා උප්පත්ති කේන්ද්‍රය තුළ ඔබගේ කුජගේ පිහිටීමත් කුජෙන් යෙදෙන්නා වූ යම් ආකාරයක ඉදලා තිබෙන්නා වූ යෝගවලට අනුකූලවත් ඒ වගේම මේ වෙනකොට ඔබට කුජ මහ දසාවක් කුජ අන්තර දසාවක් හෝ කුජගේ විදසාවකුත් යනවා නම් ඔබට අනිවාර්යෙන් මේ කියන දේවල් වල වැඩි බලපෑමක් ඇති කරනවා. මොකද කුජගේ කාල සීමාවල් තුල කුජගේ බලපෑම වැඩි. ඒ නිසා ඔබගේ මහදසාන්තර දසවිස්ත තත්ත්වය කුජගෙට රන් අයිති වෙන්නේ මේ කාලය තුල මොන ලක්ෂණින් ඉපදුනත් ඔබට මෙහි බලපෑම වැඩිපුර ඇති කරනවා. ඉතින් අනිකුත් මහදසාන්තර දසා ගත වෙන අයටත් මෙහි සාමාන්‍ය ඵල ඇති කරනවා. යම් බලපෑමක් නැතුව යන්නේ නැහැ. නමුත් යම් මධ්‍යස්ථ බලපෑමක් ඇති කරනවා. ඒ නිසා කාට වුණත් මේ දේ දැනගෙන සිටීම ඉතා වැදගත්. ඔබ මොන ලක්ෂණින් ඉපදුනත් ඔබට මේ කුජගේ බලපෑම මේ රාශි චක්‍රය තුල ගමන් කරනකොට මේ ගෝචර ගමන තුල වෘෂභ රාශියේ මේ ගෝචර වෙන මාස 2යි දින 6ක පමණ කාලයේ කොයි වගේ බලපෑමක් ඇති කරයිද කියන එක දැනගෙන ඒ අනුව ඔබගේ සිතුවිලි සහ මනස සහ කය හසුරුවාගෙන ඔබගේ කටයුතු කාරණාවන් කළමනාකරණය කර ගැනීමට මම හිතනවා ඒක ගොඩක් රුකුලක් වෙයි කියන එක මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබට ඒ ඊට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ කුජ මාරුව සම්බන්ධ විශේෂ ග්‍රහ මාරු වීම සම්බන්ධව පලාපල ඔබ වෙත ගෙන එන්නට කල්පනා කළේ. එහෙමනම් වැඩි කාල වේලාවක් ගන්නේ නැතුව මේ පලාපල බලමු. ඉතින් ඔබගේ තාමත් මේ YouTube belke channel එක subscribe කරලා නැත්නම් තාම subscribe කරන්න. ඔබගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කැමති නම් like කරලා ඉවරලා ඔබගේ අදහස දක්වන්න. ඉතින් බලමු මෙතෙන් සිට මේෂ රාශිය ඉඳලා මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුනට මේ කුජගේ මාරුව කොයි වගේ ප්‍රතිඵලයක් බලපෑමක් උදා කරයිද කියන එක. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ කුජ ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ දෙවෙනි භාවයට නැත්නම් ධනස්ථානයට කුටුම්බ ස්ථානයට. ඉතින් ඔබගේ ලග්නාධිපති තමයි කුජ ග්‍රහයා. ඉතින් මේෂ රාශියේ ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති දෙවෙනි භාවයට ධනස්ථානයට පැමිණීම ඔන්න ඔබට ඉතාමත් හොඳ වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ඒකත් එක්කතකින් ඔබට කුජගේ මහ දසාවක් අන්තර දසාවක් ගත කරන හොඳ ධන යෝගයක්. සැඟවුණු ධනය එහෙම නැත්නම් ඔබට මෙතෙක්කල් ඔබ බලාපොරොත්තු නොවන ක්‍රම වලින් මුදල් ලාභ ලැබීමේ වාසනාව ඇති කරන කාල පරිච්ඡේදයක්. ඒ නිසා පොඩ්ඩක් මේ ගැන ඔබ උනන්දු වෙන එක හොඳයි. මොකද මාස දෙකකට වැඩි කාලයක් මේ ග්‍රහ ගෝචර ගමන පවතින නිසා ඔබට ඉතාමත් හොඳයි. මෙතනදී කුජ ග්‍රහයාගේ මේ දෙවෙනි භාවයේ වෘෂභයේ කුටුම්බ ස්ථානයේ පැමිණීම තුළ ඒ ධන යෝගයක් උදා වෙනවා වගේම
මේක ඔබට පාරම්පරිකව ඔබට යම් ආකාරයක උරුම හිමිකම් ලැබෙන්න තියෙනවා නම් ඔන්න ඒ දේවල් ලැබීමේ වාසනාව ඇති කරනවා. ඉතින් පරම්පරාගතව ඔබට යම් මියගේ ඥාතීන්ට උරුම වේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට උරුම හිමිකම් වලින් හිමිය යුතු දේවල් තියෙනවා නම් ඔන්න ඒ දේවල් ඔබට ලබා ගන්න ලැබිය හැකි කාලයක් තමයි මේ කාල සීමාව. ඉතින් ඒ වගේම තමයි ඔබ තරමක් මේ කාලය තුළ ඔබ ආදායම් තත්ත්වය තරමක් වර්ධනය කර ගැනීමට පුළුවන් කමක් ලැබෙනවා යම් ආකාරයක එවැනි දේවල් වලින්. ඉතින් කොහොම වුණත් තරමක් අර ශනික තීරණ ගැන කල්පනා වෙන්නට ඕන. ශනික තීරණ ගන්න එක තරමක් හොඳ නෑ. ඔබට යම් ආකාරයක හදිසියෙ ගන්නා වූ තීරණයක් නිසා තරමක් ඔන්න ඔබගේ හිතවතෙක් තරහ වෙන්න පුළුවන්. සහෝදරයෙක් හෝ ගෙදර පවුලේ අය සමග යම් ආකාරයක මතභේදයක් ඇති වෙන්න පුළුවන්. ඔබ යම් අමනාපයක් ඇති වෙන්න පුළුවන් මේ කාලය තුළ යම් ආකාරයකින් ඔබගේ ශනික තීරණ හෝ යම් ආකාරයක කටවරද්දා ගැනීමක් හේතු කරගෙන. ඒ නිසා වචන පාවිච්චි කිරීම ටිකක් සැරපරුස ගතියක් ඇති කරනවා. නිකන් තරමක් බොහොම සිහිබුද්ධියෙන් කල්පනාවෙන් හිත රිදෙන්නේ නැති ආකාරයට වචන පාවිච්චි කරනවා. මොකද ඔබ සමහර වෙලාවට කියන වචනයක් නිසා කෙනෙක්ගේ මනස රිදෙලා නැත්නම් හිත අවුල් වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේක විවාහ ජීවිතයටත් එහෙමයි, සාමාන්‍ය ජීවිතයටත් එහෙමයි. ඉතින් මේ නිසා වචන පාවිච්චි කිරීම නිසා ශනික තීරණ සම්බන්ධව ඔබ වඩාත් මේ කාලය තුල මේ කුජමාරුව පවතින කාලය තුල සැලකිලිමත් වෙන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි තරමක් මේ කාලය තුල තරමක් විවාහය සම්බන්ධව බලාපොරොත්තුයන් ඉන්න අයට තරමක් ඔන්න ඒ සම්බන්ධව තියෙන ඕමනාව නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරමක් ඒ සම්බන්ධව ටිකක් උනන්දු උත්සාහය වෙන තරම් නැති වෙන්න පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට විවාහ ජීවිත ගත කරන අයටත් එමය විවාහ ජීවිතයේ පිළිබඳට වඩා තරමක් විනෝදයේ පිළිබඳව එහෙම නැත්නම් ගෙදරින් පිට ගිහිල්ලා ඒ විනෝද වෙන්නට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ටිකක් හිත මේ කාලේ පෙළඹෙන ගතියක් ඇති කරනවා. ඒ නිසා ගොඩක් වෙලාවට පෞල් ජීවිත තුළ මතභේද ඇති වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි ගොඩක් කතා කරන දේවල් සඳහන් කරන්න තියෙන්නේ මේ කුජ දෙවෙනි භාවයට සම්බන්ධව. ඒ වගේම තමයි ඉවසීමෙන් කල්පනාවෙන් අඹදරුවන් සමග විවාහ ජීවිතය ගත කරන්නට කියලා. ඒ වගේම මේ විවාහ ජීවිතය තුලත් එවැනි බොහොම කල්පනාවෙන් ගත කළ යුතුයි කියන එක මම අනිවාර්යයෙන්ම සිහිපත් කරනවා. ඉතින් දුරදිග බලලා තීරණ ගන්න කියන එකත් මතක් කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි මිත්‍යා නැත්තම් වෙනත් කාගේ හරි රැවටීම් වලට අහු වෙලා මුදල් නාස්ති කර ගැනීමකුත් පෙන්눔 කරනවා. ඒ නිසා ඔබ හදිසියේ කලබල වෙලා මුදල් වියදම් කරන්න යන්න එපා මේ කාලය තුළ. ඒ නිසා ඔබගේ මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මතක තියාගෙන කටයුතු කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ 7 වෙනි භාවයේ වන විවාහ ස්ථානයත් 12 වෙනිත් අධිපති කුජ ග්‍රහතුමා ඔබගේ කේන්ද්‍රයේ ලග්න භාවයට තමයි යොන්න සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඔබගේ ලග්න භාවයේ තුලින් මාස දෙකකට වැඩි කාලයක් මේ කුජ ග්‍රහයා ගමන් කරනවා. ඉතින් බලමු කොහොමද මොකද්ද වෙන්නේ ඔබට මේක බලපාන්නේ කොහොමද කියන එක. විශේෂයෙන් ඔබට කුජ මහ දසාන්තර දසා විදසා තත්ත්වයක් ගත වෙනවා නම් මෙහි බලපෑම අනිවාර්යෙන් ඔබට වැඩිපුර ලැබෙන්නට පුළුවන්. කොහොම වුණත් කුජ ග්‍රහයා වගේ ග්‍රහයෙක් ලග්නයට පැමිණීම නම් ඉතාමත් හොඳ තත්ත්වයක් තමයි වැඩිපුර ඇති කරන්නේ. මොකද ඔබගේ උනන්දුව උත්සාහය වෙනදාට වඩා වැඩි කරනවා. කොහොමත් මොනතරම් කරදර බාධක ප්‍රශ්න ගැටලු ආවත් ඔබට කිසි දෙයක් ඔබ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඔබ තමන්ගේ ගමන ඔබට ඕන විදිහට ඔබ පාර හදාගෙන ඉස්සරහට සාර්ථකව තමන්ගේ තියෙන කටයුතු වෙනුවෙන් ඔබ වෙහෙස මහන්සි වෙලා කැප වෙලා වැඩ කරලා ඔබ සාර්ථක වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කුජ මාරුවත් සමග ඔබට උදා වෙන්නේ. ඉතින් මේකත් එක්ක නරක පැතිත් තියෙනවා. ඒ කියන්නේ ඔබ කලබල වෙලා හදිස්සියට කරන දේවල් නිසා යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර ආයත් එක්ක විරුද්ධකම් ඇති කරගන්න, ප්‍රශ්න ඇති කරගන්න, ඉවසීම නැතිකම නිසා සමහර තැන්වලදී ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට ඔබට කලබලකාරී බව වැඩි. එතකොට ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නත් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ඔබ ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න කියන එක මතක් කරගන්න. ඕනම දෙයක හොඳ පැත්තක් තියෙනවනේ හොඳ නරක කියලා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා වැඩ කරොත් තමයි ඔන්න හොඳ. ඒ වගේම තමයි වැඩ කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔබට ලිස්සලා වැටෙන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙලා ඔබගේ හිසට තුවාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය විවිධ ආවදානන් සහගත රැකියා කරන අය පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන මේ කාලය තුළ. වැටීම් තැලීම් වගේ දේවල් නිසා තරමක් බෙල්ලෙන් උඩ කොටසට නැත්නම් ඇස් වලට ඒ වගේම ඔබගේ හිසට මේ වගේ තැන් වලට යම් ආකාරයක අවදානමක් අනතුරක් සිද්ධ වීමේ ඉඩකඩක් තියෙන කාල පරිච්ඡේදයක් වසවිස වලින්, ඒකට රසායනික දේවල් වලින්, ඒ වගේම ගින්දරෙන්, මේ වගේ විදුලියෙන්, මේ වගේ දේවල් වලින් අනිවාර්යෙන් පරිස්සම් වෙන්නට ඕන කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි ඔය පොල් ගස් යට, ගෙඩි තියෙන ගස් යට එහෙම ඉන්න එපා මේ දවස්වල වැඩිය. ඒ වගේ දෙයක් වුණත් වැටිලා ඔලුවට හානියක් වෙන්නට වැඩිපුර ඉඩ තියෙන කාලයක් කියන එකයි මේ කියන්නේ. ඒක හින්දා හොඳට මතක තියාගන්න මේ කාරණා. මොකද වැඩි අවදානමක් තියෙන නිසායි මතක් කරේ. ඒ වගේම තමයි ඔබට
හිසේ කැක්කුම තරමක් එන්න පුළුවන් ඔළුවේ කැක්කුම එන්න පුළුවන් විටින් විට වෙනදාට වඩා ඒ වගේම තමයි ඇස්වල වේදනාව කැක්කුම වගේ දේවලුත් විටින් විට ඇති කරන්න පුළුවන් මේ කුජ ලග්නීය භාවය තුළ ගමන් කරන කාලය තුළ ටිකක් උෂ්ණ ගතිය වැඩි කරනවා ඇස්වල දැවිල්ල වගේත් එන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි තරමක් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට තරමක් ඔන්න බාධා තත්ත්වයක් තමයි ඇති කරන්නේ හැබැයි මතක තියාගන්න ඔබගේ නමුත් ඔබට මෙතනදී හත අධිපති ලග්න භාවයට පැමිණීම තුළ ගෝචර ගමන තුළ යම් ආකාරයකින් ඔබට විවාහය සම්බන්ධව හදිසි තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ බොහෝ විට හදිසියේ ඇති වෙන සබඳතාවයක් හෝ යෝජනාවක් මත විවාහය වීමේ ඉඩ කඩකුත් මේ කාලය තුල පෙන්නුම් කරනවා. ඒ නිසා ඒක ඊටමත් හොඳ තත්ත්වයක්. ඉතින් ඒ වගේම තමයි මතක තියාගන්න ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ජීවිත ගත කරන අයට නම් මේක එච්චර හොඳ නෑ. මොකද විවාහ ජීවිතයේට තමන්ගේ බිරිඳට හෝ ස්වාමියාට අමතරව නැත්නම් තමන්ගේ පෙම්වතාට හෝ පෙම්වතිට අමතරව වෙනත් අනියම් සම්බන්ධතා ගොඩනගෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ හින්දා ඔබ බොහොම කල්පනාවෙන් තමයි කටයුතු කරන්න ඕන. මොකද තමන්ගේ හැබැයි පෞල් ජීවිත තුලත් ආදරේ රැකවරණය තියාගත්තට මොකද වෙනත් සම්බන්ධතා බොහෝ විට පහසුවෙන් ගොඩනගෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්눔 කරනවා මේ කාලය තුල. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න කොහොමද නඩුහබ තියෙනවා නම් විශේෂයෙන් නඩුහබවලදී තරමක් ඔන්න ඔබට ඒ වගේ නීතිමය ගැටලු වලට සම්බන්ධ වෙන්න යන්න එපා. ඒ වගේම තරමක් වියදම් පැත ටිකක් වැඩි කරන්න පුළුවන්. Tamanට පාඩුව ලාභහානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔන්න කුජ ඔබගේ ලග්න භාවය ගමන් කරන මේ කාලය තුල ওই දේවල් දැනගෙන කටයුතු කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නය. ඉතින් මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 12 වෙනි භාවයට තමයි කුජ ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ. 12 වෙනි භාවය කියලා කියන්නේ ඔබගේ වෘෂභ රාශිය. ඉතින් කුජ ග්‍රහයා 6 වෙනි භාවයත් 11 වෙනි භාවයත් තමයි අධිපති වෙන්නේ. ඉතින් මේ අයස්ථානාධිපති වයස්ථානගත වීම නැත්තම් 12 වෙනි භාවයට පැමිණීම ඔබට තරමක් ප්‍රවේශම් විය යුතු කාරණා ගණනාවක් තියෙනවා. මම සඳහන් කරන්නම්. ඔබ උස් ස්ථානවල වැඩ කරන කෙනෙක් නම් වාහනවල යන කෙනෙක් නම් කියන්නේ ඩ්‍රයිවිං කරන කෙනෙක් නම් තමන් වාහන ගොඩක් අය වාහන පදිනවා. ඉතින් එහෙම වාහනවල යන කෙනෙක් වාහන පදින කෙනෙක් නම් ඉතින් එවැනි අය වඩාත් ප්‍රවේශම් කරන මොකද ඔබට යම් ආකාරයක අනතුරක් හෝ වැටීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කාලයක් තමයි මේ අවදානමත් තියෙන කාලයක් තමයි මේ කාලේ. ඉතින් මේ දේවල් බොහොම ඔබ පරිස්සම් වෙන්නට ඕන නිසා තමයි මතක් කරන්නේ. ඉතින් බය කරන්න නෙමෙයි බය වෙන්න දෙයක් නෑ. ඉතින් පරිස්සම් වුණාට පස්සේ මේ දේවල් වෙන්නේ නෑ. ඉතින් මොකද මේක න්‍යාය පත්‍රයක් නෙවෙයි අනිවාර්යෙන් මේ දේ වෙනවා කියන්නේ. ඒ නිසා ඔබ මේ අවදානන් සහගත දේවල් කිව්වම මේ දේවල් නොකර මේ දේවල් වලදී බොහොම කල්පනාවෙන් වැඩ කරොත් එහෙම ඔබට මේ දේවල් වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේවා බලන්නේ. ඒකයි ජෝතිෂය තුළ තියෙන වැදගත්කම. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ 12 වෙනි භාවයේ තුල මේ කුජ ගමන් කරන මාස දෙකකට වැඩි කාලය ඔබ වියදම ගැන පරිස්සම් කරන්න ඕනේ. විශේෂයෙන් ඔබගේ වියදම් පැත තරමක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබ බලාපොරොත්තුෙන් යම් ආයෝජන කරනවා නම් ඔන්න ඒ දේවල් වලට තරමක් මේ කාලය හොඳ නැහැ. නිසා ආයෝජන කටයුතු වලට යන්න එපා. මොකද මුදල් නාස්ති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පදිංචියේ යම් ආකාරයක වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මේක ඔබට ඉතාම හොඳයි. ඔබට විදේශගත වීමක් වගේ සිද්ධ කරන්න යන්නට බලාපොරොත්තුෙන් ඉන්නවා මේ කාලය තුල ඔන්න විදේශගත වෙන කටයුතු වලට ඔන්න මේ දේවල් වලට ඔබ පෙළඹුණොත් මම හිතනවා මේ කාලය තුල ඔබට ඒ කටයුතු නම් ඉතාම හොඳින් පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් ඒ වගේම තමයි ඔබට දුර බැහැර අය සමග යම් ආකාරයක සම්බන්ධතා ගොඩනගෙන කාලයක් විශේෂයෙන් ටිකක් නෑදෑ හිත මිතුරන් හමු වෙනට ඥාතීන්ගේ ගෙවල් වල බොහෝ විට යන්නට ඔබට මොනවා හරි හේතුවක් දෙන්න පුළුවන් ටිකක් දුරක ඉන්න කෙනෙක්ගේ මේ කාල සීමාව තුළ සමහර වෙලාවට ඒ වගේ යම් හඳුනා ගැනීමක් මත ඒ වගේම තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔබ මේ කාලය තුළ ඇසුරු කරන අයගෙන් තරමක් ඔබට ඒතරම් වාසිදායක දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබගෙන් අනිත් අය ලාභ ප්‍රයෝජන ලැබුවට ඔබට අනිත් අයගෙන් ඔබ බලාපොරොත්තු වෙන ලාභයක් හෝ ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම කල්පනාවෙන් තමයි මේ කාලය තුළ ඕනම කෙනෙක් ඇසුරු කරන්නට ඕන බොහොම බුද්ධිමත්ව. ඉතින් ඒ වගේම තමයි මුදල් පාලනය කිරීම ගැන ඔබ අනිවාර්යෙන් දෙවරක් හිතන්නට ඕන. ඒ වගේම තමයි ඔබට ඉතිරි කරනවට වඩා තැන්පත් ධනය ඉතිරි කරනවට වඩා වියදම් පැත්ත වැඩි කරන කාලයක් නිසා බොහොම කල්පනාවෙන් ඔබ මුදල් හදල් කළමනාකරණය කරගන්නටත් උත්සාහ කරන්න ඕන. ඉතින් විශේෂයෙන් ඔබ ඔන්න ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් වලට වෙනත් සම්බන්ධතා වගේ දේවල් සම්බන්ධයෙන් කතා කරද්දී තරමක් තමගේ ආත්මගරුත්වයට හානියක් වෙන්න පුළුවන්. තමගේ චරිතයට හානියක් කැරලක් ඇති වෙන්න පුළුවන් දෙයක් සිද්ධ වෙන්න පුළුවන් මේ කාලය තුල. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා හෝ එවැනි වෙනත් අනියම් සම්බන්ධතා හෝ නොගැලපෙන සම්බන්ධතාවයක් නිසා
හෝ තමන්ගේ ආත්මගරුත්වයට චරිතයට හානියක් සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාවක් බවත් මතක තියාගෙන ඒ කටයුතු කරනවා නම් තමයි හොඳ. ජීවත් වෙනවා නම් තමයි හොඳ. නිසා ආත්මගරුත්වය තමයි ඔක්කොටම වඩා වටින්නේ කියන එකත් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඉතින් විවාහ ජීවිත ගත කරන අයට මම උපදේශයක් දෙනවා බොහොම සමගිව ජීවත් වෙන්න මේ කාලය තුළ තරම ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. සමගියට බාධා වෙන කාරණාවන් ඇති වෙන්න පුළුවන් කාලයක් නිසා. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඉතින් තරමක් වෙනදාට වඩා අසීරු අමාරු කාලයක් බවට පත් වේවි. ඒ කියන්නේ ඔබගේ දියුණුවට සාර්ථකත්වයට ඔබ කරන දේවල් ටිකක් අසීරුතා මැද්දේ බාධා මැද්දේ තමයි ඔබට බොහෝ විට මේ කාලය තුල කරන්න වෙන්නේ. කියන්නේ ඔබ මොනවා හරි බලාපොරොත්තු වෙන්නේ ඊටාම හොඳින් හිතේ බලාපොරොත්තුවක් තියාගෙන ඉඳී අවසාන මොහොතේ ඔබට ඒක මිස් වෙන්න පුළුවන්. ඒක සිද්ධ නොවන තැනටපත් වෙන්න පුළුවන්. එවැනි දේවල් ඔබට අත්දකින්න ලැබෙවි මේ කාලය තුල. ඉතින් ඒ වගේම තමයි මේ කාලය තුල ඔබ අනිවාර්යයෙන්ම මම කියනවා නීත්‍යානුකූල කටයුතු වලට මැදිහත් වෙන්න යන්න එපා. නීතිය හා සම්බන්ධ දේවල් වලට විශේෂයෙන් උසාවි පොලිසිය ගානේ ඔබ යන දේවල් වලට සම්බන්ධ වෙන උනොත් එහෙම අනිවාර්යෙන් ඔබට ඒ වගේන් ගැලවෙන්න නම් එච්චර පහසු වෙන්නේ නැහැ. තරමක් ටිකක් Tamanට අවාසි සහගත විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් නඩු හබ වගේ දේවල් තියෙනවා නම් මේ කාලේ ටිකක් ඔන්න කල් යනවා නම් හොඳයි. මේ මාස දෙකකට වැඩි කාලය තුල කුජගේ ඒ දේවල් ටිකක් පරක්කු වෙනවා නම් හොඳයි. මොකද මේ කාලය තුල තරමක් ඔබට අවශ්‍යදායක විදිහට තමයි ග්‍රහ තත්ත්වය පවතින්නේ. ඉතින් මේ දේවල් හොඳට මතක තියාගන්න ඔබ කටයුතු කරොත් මම හිතනවා මේ කුජ මාරුව තුළින් සිද්ධ වෙන්නව බලපෑම අවම කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ 10 වෙනි භාවය වන කර්මස්ථානියත් පස්වැන්නත් අධිපති කුජ ග්‍රහතුමා ඔබගේ 11 වෙනි භාවයට අයස්ථානයට තමයි ඔන්න ගෝචර ගමනින් එන්නේ. ඉතින් මේක ඊටමත් හොඳ ගහ ගෝචර ගමනක්. මොකද ඔබගේ 10 වැන්න සහ පස්වැන්න ත්‍රිකෝණාධිපති ඔබගේ යෝගකාරක ග්‍රහයයි. ඉතින් කටක ලග්නයෙන් උපන් ඔබට ඊටම සුබඵල දෙන යෝගකාරක ග්‍රහය තමයි කුජ ග්‍රහය. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ කටක ලග්නයෙන් උපන් ඔබට කුජ මහ දසාවක් අන්තර දසාවක් විදසාවක් හෝ යනවා නම් ඔන්න ඔබට ඉතාමත් හොඳයි මේ කාලය තුල ඉතා හොඳ සුබඵල ලබා ගන්න පුළුවන්. බලාපොරොත්තු නොවන විදිහේ ලාභ ප්‍රයෝජන ඔබට ලැබෙනවා. විශේෂයෙන් ඔබගේ රැකියාවෙන් වෙළඳ ව්‍යාපාරයෙන් කරන දේවල් වලින් වෙන්න පුළුවන්. ඔබට හොඳ ආදායම් තත්ත්වයක් හොඳ නව විශේෂයෙන් ඔබ වෙනදා නොකළ දේවල් වලින් ඔබට වෙනත් මාර්ග ආදායම් මාර්ග පෑදෙන්නට පුළුවන් කාලයක්. ඉතින් ඒ නිසා අලුත් ව්‍යාපාර ගැන හිතනවා නම් ඔන්න ඔබට මේ කාලේ හොඳයි. විශේෂයෙන් අලුතෙන් තමන් වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඔන්න මේ දේවල් වලටත් මේ කාලය ඉතාම යහපත් තත්ත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට රැකියාව බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලුත් සාර්ථක කරගන්න පුළුවන් කාලයක්. කොහොම වුණත් ඔබට මේ කුජ මාරුව තුළින් නරකක් නම් සිද්ධ වෙන්නේ නැහැ. බලාපොරොත්තු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් විදේශ ගමන් වගේ දේවල් වලටත් ඉතා යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. එවැනි දේවලුත් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් වර්ධනය වීමක් හෝ නව සම්බන්ධතා ගොඩනැගීමකුත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒක ඔබ විවාහය දක්වා ඔබට යන සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ පතාගෙන එන සහකරුවෙක් හෝ සහකාරියක් ඔබට මුණ ගැසෙන කාලයක් බවට පත් වෙන්න පුළුවන් මේ කාලය. ඉතින් ඒ නිසා එවැනි දේවල් වලට ඉතා යහපත් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් හොඳයි. ඒ වගේ සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ යහපත් කටයුතු බොහොමයක් ඔබට මේ කුජ මාරුව තුලින් ජීවිතේට උදා කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ විශේෂයෙන් ඔබගේ මේ විශේෂයෙන් ඔබ විවාහ ආදර සබඳතා හෝ නැත්නම් විවාහ ජීවිතය හෝ ඔබගේ ආදායම නැත්නම් රැකියාව ව්‍යාපාර කටයුතු වලදී හෝ වෙන්න පුළුවන්. ඔබට යම් ගැටලුවක් එන්න පුළුවන්. මොකද ඔබගේ නොසැලකිලිමත් භාවයේ මත ඔබට අර අවස්ථා ගණනාවක් එවැනි අවස්ථා බොහොමයක් අහිමි කර ගැනීමකුත් මේ අතරතුර පෙන්නනවා. ඒ කියන්නේ කුජ වගේ ග්‍රහයෙක් මෙවැනි තැනක ඉන්නකොට ඒ පුජ්‍යලයා තුළ යම් එවැනි දේවල් වැඩි ගණන් ගන්නේ නැතුව නිකන් ඔහේ කරන්නන් වාලේ කරන ගතියක් ඇති වෙන්න පුළුවන්. මම කියනවා ඒ දේ දුර්වලතාවය මගහරවා ගන්න උත්සාහ කරන්න. ඒ දුර්වලතාවය මගහරවාගෙන කටයුතු කරොත් මම හිතනවා ඔබට හොඳ සාර්ථකත්වයක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තරමක් ඔබ පොළව හා සම්බන්ධ වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු ඒ දේවල් වගේම ඔබට ඒ පොළව හා සම්බන්ධ කටයුතු වලින් ඉතාම හොඳ සාර්ථකත්වයක් ලැබීමේ හැකියාව තියෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබට භූමි ලාභ ඉඩකඩම් සම්බන්ධ ගනුදෙනු වලට ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල් වලටත් මේ කාලය හොඳයි. ඒ වගේම තමයි Tamanට උරුම හිමිකම් ලැබීමට තියෙන කාලයක්. ඒ වගේම ගෙවල් දොරවල් වගේ දේවල් මිලදී ගන්නට ඉඩකඩම් මිලදී ගන්නට ඔබට හිතන් ඉන්නවා නම් මේ කාලය සඳහා යොදා ගන්න. ඔබට ඉතාම හොඳ තැනක් හොයාගෙන මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා.
වගේම තමයි මැණික් ව්‍යාපාර වගේ දේවල් වලට සම්බන්ධයිටත් ඉතාමත් සුබඵල දෙන කාලයක්. ඔබ එවැනි දේවල් වලින් ඔන්න යම් ආදායම් ලබන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ කාලය තුල උදාගත්තොත් මම හිතනවා හොඳ යම් ලාභයක් වාසියක් ඔබට මේ කාලය තුල උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මම හිතන්නේ ඔබට මම ගොඩක් දේවල් සඳහන් කරා. ඉතින් බොහොම හොඳ සුබඵල දෙන තත්ත්වයක් පෙන්වම් කරා. නරක දේවලුත් මම කිව්වා. ඉතින් මේ දේවල් දෙපැත්තම හොඳට හිතාගෙන කටයුතු කරගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න කියලා මතක් කරනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ 9 වෙනි භාවයත් 4 වෙනි භාවයත් අධිපති කුජ ග්‍රහතුමා 10 වෙනි භාවයට තමයි ඔන්න පැමිණෙන්නේ. ඉතින් මේ කුජ ග්‍රහයා 10 වෙනි භාවයේ මාස 2කට වැඩි කාලයක් ගත කරනවා. ඉතින් මේ ගෝචර ගමන ඔබට ඉතාමත් සුබඵල දෙන ග්‍රහ ගෝචර ගමනක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මොකද ඔබගේ පුණ්‍ය ස්ථානයත් 4 වැන්නත් කියන කේන්ද්‍ර ස්ථානයත් අධිපති ග්‍රහයයි. ඉතින් ත්‍රිකෝණ ස්ථානයක් සහ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් අධිපති දෙකම එක විට අධිපති මේ ග්‍රහයා ඔබගේ බලවත් සුබඵල දෙන යෝගකාරක ග්‍රහයා බවට පත් වෙනවා. ඉතින් සිංහ ලග්නෙන් උපන්න ඔබට නිසා මේ කුජ කියලා කියන්නේ ඊටාම සුබඵල දෙන ග්‍රහයා. ඉතින් ඒ නිසා කුජගෙන් ඔබට බොහෝ වෙලාවට අහිතකර තත්ත්වයක් අසුබක් අපලයක් යෙදෙන්නේ නැහැ. ඉතින් කුජ මහා දසා අන්තර දසා ගත කරනවා නම් ඔන්න ඉතින් ඊටාම හොඳයි ඔබට කුජ කේන්ද්‍රගත බලයෙන් සිකුරුගේ රාශියේ ගමන් කරන මේ කාලය තුල ඔබගේ රැකියාව වෙළඳ ව්‍යාපාර කටයුතු වලට ඉතාම හොඳයි. ඔබගේම කියලා වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබට ඒක ඉතාම දියුණු තත්ත්වයට පත් කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඒ දේවලුත් ඔබට ඉතා හොඳින් කරගන්නට විශ්වයේ ශක්තිය ආශිර්වාදේ ලැබෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි තමන්ගේම කියලා ඉඩමක් මිලදී ගන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා ඉතාම හොඳයි මේ කාලය තුල ඔන්න ඔබට ඒ දේ කරගන්න පුළුවන් නම් වඩාත් හොඳින් ඒ දේවල් කරගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් ඒ වගේම තමයි ඔබ රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඉතාම හොඳ රැකියාවකට ඔබ ඉල්ලුම්පත් දාලා නැත්නම් ඔබ මේ වෙලාවේ යොමු වෙන්න. ඉතින් කොහොම හරි ඔබට ඒ දේ සාර්ථක කරගන්න පුළුවන් වෙනදා ඔබ හිතුවටත් වඩා. ඉතින් විදේශ ගමන් සංචාර වගේ දේවල් වලට ඔබ යොමු වෙන්න හිතාන ඉන්නවා නම් ඔබට ඒවටත් බාධාවක් ඇති කරන්නේ නැහැ. ඉතින් ගුරු විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා මෙතනදී ඔබට ඔබට කුජගේ මහදසාවක් අන්තර දසාවක් හෝ විදසාවක් ගත වෙනවා නම් තමයි මේ ඵල ගොඩාක් සුබඵල ඇති කරන්නේ. එහෙම නැත්නම් ඔබට මේ දේවල් එනතත් ඔබට කොහොමත් අසුබයක් ඇති කරන්නේ නැහැ. මේ සාමාන්‍ය ඵල හෝ ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට තව දෙයක් කියන්නට ඕන මේ කුජ වගේ ග්‍රහයෙක් නැත්නම් මේ කුජ ග්‍රහතුමා මේ 10 වෙනි භාවයේ ඉන්නකොට ඔබට විරුද්ධව ඔබගේ මේ රැකියා ස්ථානයේ හෝ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ කුමන්ත්‍රණ හෝ ඔබට සතුරු කරදර යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරක හෝ වෙළඳාම් හෝ ඔබගේ රැකියා කටයුතු කරනකොට ඔබ ඇසුරු කරන හෝ ඔබ ගනුදෙනු කරන අය සමග බොහොම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නත් මතක තියාගන්නට ඕන. මොකද ඔබට නොදැනීම වාගේ ඔබට විරුද්ධව යම් කුමන්ත්‍රණ ඔබව පහත හෙලන්න ඔබව තනතුරු වලින් ඉවත් කරන්නට මොකද ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද ඔබගේ මේ කාලය තුල ඇතිවෙනා වූ රැකියාවේ දියුණුව සහ වෙනස්කම අනිත් අයට දරා ගන්නට තරමක් අපහසු වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි දේවල් වලට අනිත් අය નિરાයාසයෙන් පෙළඹීමක් වෙන්නට පුළුවන්. කොහොම වුණත් ඔබට කරදරයක් කරන්න නම් එයාලට කාටවත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න කියන එක මතක් කරනවා. ඒ වගේම තමයි තරමක් ඔබට වෙනදාට වඩා වෙහෙස මහන්සිය නොබලා වැඩ කරන්න පුළුවන් කාලයක්. හොඳ ශක්තියක් ඔබට මේ කාලය තුල ලැබෙනවා වගේම ඔබගේ කටයුතු සාර්ථක කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නිලතල තානාන්තර ඉහළ උසස් වීම වගේ දේවල් බලාපොරොත්තු වෙමින් හිටියා නම් ඔන්න ඒ දේවල් වලටත් බොහොම හොඳයි මේ කාලේ. ඒ වගේම තමයි තමන්ගේ තනිමතයට ස්වාධීනව වැඩ කටයුතු කරන ගතියක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් තරමක් කාටත් යටහත් පහත් වෙන්න නම් ඔබ මේ කාලය තුල කැමති නැහැ. ඉතින් ඒ නිසා යම් ආකාරයක ආයතන ප්‍රධානීන් යටතේ වැඩ කරන අයට නම් තරමක් මේ කාලේ ආයතන ප්‍රධානියා සමග යම් මත ගැටුම් ඇති වෙන්න පුළුවන් බව මතක තියාගන්න නිසා බොහොම ඒ ස්ථානවල බොහොම නම්‍යශීලීව කටයුතු කරන්න කියන එකත් මම ඔබට සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම තමයි භාග්‍යස්ථානාධිපති 10 වෙනි භාවය තුළ ගෝචර වෙන මේ කාලය තුළ ඔබට තරමක් විවාහ ජීවිතය සම්බන්ධව තරමක් යහපත් තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් විවාහ ජීවිතයේ ඔබට සුබඵල උදා කරගන්නට පුළුවන් කාල සීමාවක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්. ඉතින් තරමක් ඔබගේ පියා සම්බන්ධ වුණා ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබගේ පිය පාර්ශවයට පියාට තරමක් ඔන්න මේ කාලේ තරමක් අපල කරදර වගේ දේවල් ඇති කරන්න පුළුවන්. තම ආකාරයක අනතුරු කරදර වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන ටිකක් සිංහ ලග්නෙන් උපන්න ඔබ අවධානයෙන් ඉන්න. ඉතින් කොහොම වුණත් ඔබට
ඔබගේ ආදරය සහ ප්‍රේමය සම්බන්ධ කටයුතු වලින් තරමක් ඔබගේ ගෞරවයට හානියක් වීමේ ඉඩ කඩක් තියෙනවා. මොකද මේ සිකුරුගේ රාශියේ මේ කුජ ගමන් කරන කාලය තුල එවැනි කටයුතු වලින් තරමක් ඔබට අපකීර්තියක් හෝ අගෞරවයක් ඔබගේ චරිතයට කැරලක් සිද්ධ වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා නොගැලපෙන සබඳතාවලට මේ කාලේ යොමු වීම ඊතරම් යහපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි දේවලුත් මතක තියාගෙන ඉන්න එක ඔබට මං හිතනවා ඊටාම වැදගත් වෙයි කියලා. ඉතින් මේ දේවල් තමයි සිංහ ලග්නෙන් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන මේ කුජ මාරුව සම්බන්ධයෙන්. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන්න ඔබගේ කේන්දරයේ වෘෂභ රාශිය කියන්නේ 9 වෙනි භාවය. ඉතින් 8 වෙන්නත් 3 වෙන්නත් අධිපති වෙන්නේ කුජ ග්‍රහයා. ඉතින් මේ කුජ 9 වෙනි භාවයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් මේ 9 වෙනි භාවයට කුජගේ පැමිණීම තුළ යම් ආකාරයක ඔබට තරමක් වැයපසනම් වැඩි කරන්න පුළුවන්. ඉතින් තරමක් වියදම් පැත්ත ඔබට වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තරමක් අවිවේකී ගතියකුත් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ තරමක් කාර්ය බහුලභාවය වැඩි කරනවා. ඔබට තරමක් ඔබගේ මේ කාලය තුල වෙහෙස වෙලා වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන් වගේම විවේකයක් තරමක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වියදම් පැත්තත් අනිවාර්යෙන් පාලනය කරගන්න උත්සාහ කරන්න කියන එක මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි ත්‍රිකෝණගත බලයක් ලැබෙනවා කුජ ග්‍රහතුමාට මේ 9 වෙනි භාවයේ තුල. ඉතින් මේතනදී ඔබගේ පියා සම්බන්ධව තරමක් වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් ඔබගේ පියාට යම් අසනීප කරදර වගේ දේවල් තියෙනවා නම් ඔහු ගැන වැඩිපුර හොයා බලන්න මේ කාලය තුල යොමු කරන්න. ඉතින් ඔබගේ පියාට යම් තරමක් අපල කරදර වගේ දේවල් වැඩි වෙන්නට පුළුවන්, අසනීප තත්ත්ව වැඩි වෙන්නට පුළුවන් තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ පාරම්පරිකව උරුම හිමිකම් වගේ දේවල් ඔන්න තියෙනවා නම් පොඩ්ඩක් ඒවා ඔබට මේ කාලය තුල ඒ සම්බන්ධව නීතිමය ගැටලු වලට මැදිහත් වෙන්න යන්න එපා. ඒකෙන් තරමක් ඔබට අවාසි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කුජ මෙතනින් ඉවත් වෙනකන් ඒවා කල් දාගත්තට කමක් නැහැ. ඒ වගේම තමයි ඔබගේ මේ කාල සීමාව තුළ ඊටමත් යහපත් ආකාරයේ ආදායම් ලැබීමේ වාසනාව තියෙනවා. මොකද ඔබගේ 8 වැන්න අධිපති නිසා ඔබගේ උත්සාහයක් තියෙන නිසා ඔබට ඒ වගේම තමයි බලාපොරොත්තු නොවන විදිහ ආදායම් රැකියාව ව්‍යාපාර වලට වඩා ඔබ වෙනත් විදිහේ ආදායම් වෙනත් බලාපොරොත්තු නොවන ආකාරයේ හදිසි ධන ලාභ වගේ දේවල් වල වාසනාවක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා එවැනි දේවල් වලින් ඔන්න යම් ආකාරයක සහනයක් ඔබට උදා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධ වලින් තරමක් ඔබගේ ගෞරවයට හානි වෙන්න පුළුවන්, ආත්ම ගරුත්වයට කැරලක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයකුත් පෙන්눔 කරනවා. ඉතින් විවාහ ජීවිත ගත කරන අයට බොහොම කල්පනාවෙන් තමයි මේ කාලය තුල ගත කරන්නට ඕන. මොකද ඔබගේ සිකුරුගේ රාශියට මේ විශේෂයෙන් ඔබගේ සිකුරු කියලා කියන්නේ දෙවැනි භාවය. ඉතින් විවාහ ස්ථානයක් කුටුම්බ ස්ථානය වන දෙවැන්නාධිපතිගේ භාවය තමයි මේ කුජ පැමිණලා ඉන්නේ. ඒ නිසා විවාහ ජීවිත තුළ යම් ආකාරයක මත ගැටුම්, ඒ වගේම යම් ආකාරයක ඉවසීම නැතිකම නිසා දුරදිග නොබලා ගන්නා වූ තීන්දුව නිසා යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් බාධාවක් ඇති කරන්න පුළුවන්, ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් බොහොම කල්පනාවෙන් විවාහ ජීවිත ගත කරන්න කියන එක මේ කාලය තුළ මතක් කරනවා. සිංහ ලග්නෙන් උපන්න ඔබට, කන්‍යා ලග්නෙන් උපන්න ඔබට මේ කාල සීමාව තුළ ඒ කුජ ග්‍රහයන් 9 වෙනි භාවය තුළ ගමන් කරන කාල සීමාව ඉවර වෙනකම්. ඒ වගේම තමයි තරමක් ඔබගේ සහෝදරාදීන්ට නම් මේක ඉතාමත් හොඳයි. ඔවුන්ගේ යම් ආකාරයක කටයුතු කාරණා දියුණු කරගන්නට මේක ඉතාමත් හොඳ කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබට තරමක් මේ ආධ්‍යාත්මික පැත්තට ඔබගේ ලෝකෝත්තර පැත්තට නැත්නම් ආධ්‍යාත්මිකව යම් ලෝකෝත්තර වශයෙන් යම් දියුණුවක් ඇති කරගන්නටත් මේ කාලය තුළ පෙළඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආධ්‍යාත්මික ජීවිතයට ඊටාම යහපත් කාලයක්. ඉතින් එවැනි වෙනත් ආගමකට දහමට තරමක් ඔබගේ වෙනදාට වඩා යම් නැඹුරුතාවයක් ඇති වෙන්නට පුළුවන්. එවැනි දේවල් වලකත් යම් ආකාරයක ඔබට සාර්ථකත්වයක්, මානසික සුවයක් ලැබීමේ වාසනාව තියෙනවා. ඉතින් මේවා තමයි ඔබට සඳහන් කරන්න තියෙන්නේ කන්‍යා ලග්නෙන් උපන්න ඔබට මේ කුජ 9 වෙනි භාවයට පැමිණීමේදී ඔබට ඇති වෙන කාරණාවන් සම්බන්ධයෙන්. කොහොම වුණත් ඔබගේ විදේශ ගමන් සංචාර වාගේ දේවල් වලට බාධාවක් ඇති කරන්නේ නැහැ. මේ දේවල් සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් උත්සාහය උනන්දුවත් ඉතාමත් යහපත් මට්ටමක තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. ඉතින් තුලා ලග්නෙන් උපන් ඔබගේ කේන්දර සටහනේ
හත්වෙනි භාවය වන විවාහ ස්ථානයත් දෙවෙනි භාවය වන කුටුම්බ ස්ථානය හෙවත් ධනස්ථානයත් අයිති වෙන්නේ කුජ ග්‍රහතුමාට. ඉතින් මේ කුජ ග්‍රහයා ඔබගේ 8 වෙනි භාවයට සිකුරුගේ රුසඹ රාශියට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඔබට තරමක් මේ කුජ 8 වෙනි භාවයට පැමිණීම විවිධ අංශ වලින් විවිධ විදිහේ බලපෑම් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තරමක් ඔබ මොකද ඔබගේ විවාහ ස්ථානයත් කුටුම්බ ස්ථානයත් දෙකම නියෝජනය කරන නිසා ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධව ගොඩක් ඔබට ඊටාම බොහොම කල්පනාකාරීව තීන්දුව తీරන ගත යුතු කාලයක් තමයි මේ කාල සීමාව. ඉතින් විවාහ ජීවිතයට ඇතුළත් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න අයට මම කියනවා මේ කාලය තුල තරමක් ඔබ මේ දේ පමා කරාට කමක් නැහැ. මේ කුජ මේ 8 වෙනි භාවයෙන් ඉවත් වෙනකන්. එහෙම නැත්නම් එවැනි දේවල් වලට තරමක් සම්බන්ධ නොවි ඉන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. කොහොම වුණත් ඔබට නොගැලපෙන සබඳතා හෝ ප්‍රේම සබඳතා ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. අනියම් සබඳතා ඇති වෙන්නට පුළුවන්. බොහෝ විට එවැනි දෙයකින් ඔබට මේ මාස දෙක තුල ඔබගේ චරිතයට හානි වීමක්, ආත්මගරුත්වයට හානි වීමක්, කැරලක් ඇතිවීමක් ඔබට පෙන්눔 කරනවා. ඒ නිසා ඔබ එවැනි දේවල් වලින් අනිවාර්යෙන් බොහොම කල්පනාවෙන් එවැනි දේවල් වලට පෙළඹීමේ ඉඩ කඩක් තියෙන නිසා බොහොම කල්පනාවෙන් තමයි ඔබ මේ කාලය තුල ගත කරන්නට ඕන. ඉතින් තමන්ගේ ආත්මගරුත්වය ගොඩාක් වටින නිසා මේ දේවල් පරිස්සම් කරගන්නටත් ඔබ උත්සාහ කරන්න ඕන නිසා මේ දේ මතක් කරේ. ඉතින් විවාහය තරමක් පමා වෙන්න පුළුවන් කියන එක මම මතක් කරා. ඉතින් තරමක් ඔබගේ සහකාරුවාට හෝ සහකාරීටත් මේ කාලය තුල ආර්ථික අපහසුතාව ඇති කරන්න පුළුවන් කාලයක්. ඉතින් ආර්ථිකම වශයෙන් ඔවුන්ට තරමක් මුදල් හදල් කරදර වලට ලක් වෙන්න සිද්ධ වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වුණත් මේ කාල සීමාව තුළ ඔබගේ දරුවන් ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්නට ඕන. සහෝදර සම්බන්ධය ගැනත් ඔබ සදාත් කල්පනාවෙන් ඉන්නට ඕන. ඒ දේවල් පළුදු වෙන්නට ඉඩ කඩක් තියෙන නිසා. ඉතින් දරුවන් සම්බන්ධව ටිකක් ඔවුන්ගේ කටයුතු කාරණා සම්බන්ධව වැඩිපුර හිතන්න. මොකද ඔබගේ දරුවන් සම්බන්ධව තරමක් යම් ආකාරයක අපල තත්ත්වයක් ඇති කරන්න ඉඩ කඩ තියෙන නිසා කොහොම වුණත් මානසික වශයෙන් ඔබට ඔබගේ ලග්නාධිපතිගේ භාවය තුල සිකුරු 8 වෙනි භාවයේ කුජ 8 වෙනි භාවයේ සිකුරුගේ රාශියේ ගමන් කිරීමත් කේතු ලග්නගත වීමත් තුල ඔබට යම් ආකාරයක මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයක් මේ කාලය තුල ඇති කරන්න පුළුවන්. නිසා හිතට යම් කරදර ගතියක්, අවුල් ගතියක්, මානසික ව්‍යාකූල ගතියක් ඔබට මේ කාලය තුල ඇති කිරීමේ හැකියාව තියෙනවා. නිසා බොහෝ විට ඔබ හිත සහ ඔබගේ සිතුවිලි පාලනය කරගෙන කටයුතු කරන්න කියන මම මතක් කරනවා. ඉවසීමෙන් වැඩ කරන්න. කලබල වෙන්න එපා. බොහොම කල්පනාවෙන් බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න. ආවේගශීලීව කේන්තියට තරහ ගිහිල්ලා ඉක්මන් තීන්දුව తీරන අරගෙන කටයුතු කරන්න ගිහින් ඔබ වැඩ වරද්දා ගන්න තියෙන ඉඩකඩ වැඩි මේ කාලය තුල. ඒ නිසා මම ඔබට අවවාද කරනවා මේ කාලය තුල බොහෝම ඉවසීමෙන් කල්පනාවෙන් ඔබ කටයුතු කරන්න කියන එක. මොකද ඔබට තරමක් ඔබගේ ගන්නා වූ හදිසි තීන්දුව తీරන නිසා ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් අවුලක් සිද්ධ වෙන්නට වැඩි අවදානමක් තියෙන තත්ත්වයක් තමයි මේ ග්‍රහ ගෝචර ගමන තුලින් පෙන්눔 කරන්නේ. ඉතින් ඒ හින්දායි මේ දේවල් ඔබට මතක් කරන්නේ වෙන දේවල් කල්ැතිව දැනගෙන ඒවට සූදානම් වීමෙන් මේ දේවල් වළක්වාගෙන යහපත් ජීවිතයක් ගොඩනගා ගන්නට පුළුවන්කම අනිවාර්යයෙන් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් අපට උදව් වෙන නිසා. ඉතින් මේ දේවල් එක්ක ඉතින් ඔබට තව දෙයක් කියන්නට ඕන. ඔබට ඔන්න බලාපොරොත්තු නැති විදිහේ ඔබට හදිසි ධන වාසනාව වගේ දේවල් ලැබීමේ වාසනාව විශේෂයෙන් පොළවෙන් ලැබෙන නිධාන් වස්තු, මැණික් වගේ දේවල් ශේෂ්ත්‍රවල ඉන්න අයට එතකොට එවැනි අර පාරම්පරික මියගිය අයගෙන් ලැබෙනා වූ උරුම හිමිකම්, පාරම්පරික උරුම හිමිකම් මෙවැනි දේවල් වලට ඔන්න වාසනාව තියෙන කාලයක්. ඉතින් ඒක වැත්තෙන් ඔබට ඉතාමත් හොඳයි. ඔබ බලාපොරොත්තු වෙනවා නම් එවැනි දේවල් වල විශේෂයෙන් වෘත්තීන් වල වගේ මැණික් කර්මාන්තේ වගේ දේවල් වල පොළව හා සම්බන්ධ වගේ දේවල් වලින් ඔබට වාසි ප්‍රයෝජන තියෙන නිසා එවැනි කර්මාන්ත වල ඉන්න අයට මේ කාලය තුල ඉතාමත් හොඳ වාසනාවක් මතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ කටයුතු සාර්ථක කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න කියන එක ඔබට මතක් කරනවා. ඔබට සුබ අනාගතයක්. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 7 වෙනි භාවය ඔබගේ 6 වැන්නත් ලග්නාධිපතිත් වෙන කුජ ග්‍රහතුමා සිකුරුගේ 7 වෙනි භාවයට තමයි යොන්න පැමිණෙන්නේ. ඉතින් මේ தত্ত্বය තුල ඔබට මං වඩාත් අවධාරණය කරන දෙයක් තමයි ඔබගේ විවාහ සහකරුවා හෝ සහකාරියටත් ඔබගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියටත් මේ කාලය තුල තරමක් අපලකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඔහුට හෝ ඇයට තරමක් හදිසි කරදරයකට අනතුරකට ලක් වෙන්නට පුළුවන් කාලයක් නිසා බොහොම කල්පනාවෙන් තමයි ඔබ මේ
කාලය තුල ගත කරන්න ඕන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියන එක මුලින්ම මතක් කරනවා. මොකද ඔබගේ 7 වෙනි භාවයේ තුලට විශේෂයෙන් පැමිණීම තුල සිකුරුගේ රාශියට සිකුරු කියන්නේ ඔබගේ කේන්ද්‍රයේ 7 වෙන්නත් 12 වෙන්නත් අධිපති ග්‍රහයා. ඉතින් මේ ගෝචර ගමන තුල සිකුරු මේ ස්ථානයෙන් මාස දෙකකුත් දවස් 6ක පමණ කාලයක් ගමන් කරන නිසා ඔන්න විවාහ වෙන්න ඉන්න අයටත් ඒ තරම් යහපත් වෙන්නේ නැහැ. විවාහ ජීවිතය තුළ Tamanට නොගැලපෙන සබඳතා සහ නොගැලපෙන අය විවාහයට ලැබෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා හදිසිය විවාහය සම්බන්ධ තීන්දුව తీරන ගන්න එපා කියලා මතක් කරනවා. ඉතින් විවාහය ගැන ඔබ මේ කාලය තුළ හිතනවා නම් ඒවා කරගන්න ඕන කියලා ඔබ හොයලා බලන කෙනෙක් නම් ඔබට වඩා වැදගත්. ඔබ හදිසියට ඔබට එන යෝජනා සම්බන්ධයෙන් ඔබ වඩා සැලකිලිමත් වෙලා හොයලා බලලා කරගන්න. එහෙම නැත්නම් බොහෝ විට හදිසියෙන් ඔබ මේ කාලේ එන යෝජනාවකට කැමති වෙලා හෝ ප්‍රේම සම්බන්ධයක් මත ඔබ හදිසිය විවාහයකට ගියොත් නම් ඒක ඒ තරම් යහපත් වෙන්නේ නැහැ මේ කාල සීමාවට. එවැනි දේවල් යෙදීමේ වැඩි ඉඩ කඩක් තියෙන බව තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒ නිසා විවාහ ජීවිත ගත කරන අයටත් බොහොම සමගියෙන් කල්පනාවෙන් බුද්ධිමත්ව විවාහ ජීවිත ගත කරන්න ඕන කාලයක්. ඒ වගේම තමයි තරමක් ඔබගේ හැඟීම් දැනින් නැත්නම් කාමාශාව කියන එක තරමක් හිතේ වැඩි කරන කාලයක්. ඉතින් ඒ හින්දා නොගැලපෙන අනියම් සම්බන්ධ වලටත් ඔබ මේ කාලය තුල පෙළඹෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා චරිතයට Tamanට හානියක් වෙන්නට ආත්මගරුත්වයට කැලලක් ඇති කරගන්න බොහෝ විට මේ කාලය තුල ඉඩකට පවතින කාලයක්. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඔබගේ වෘශ්චික ලග්නයේ උපන් විශේෂයෙන් ගැහැණු දරුවන් ඉන්නවා නම් මේ කාලය තුල සාමාන්‍යයෙන් කුඩා දරුවන් වෙන්න පුළුවන්. විශේෂයෙන් කුඩා දැරිවියන් වෙන්න පුළුවන් මේ කාලය තුල ශ්වාසලන වයසේ දැරිවියන් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්නවා නම් විශේෂයෙන් දෙමව්පියෝ මේ වීඩියෝ එක බලනවා නම් ඔබගේ දරුවා බොහොම පරිස්සම් කරගන්න ඕන කාලයක් තමයි. මොකද නොගැලපෙන නැත්නම් වෙනත් අය අතින් නැත්නම් වෙනත් දෙයක් හේතුවෙන් දරුවාගේ චරිතය හානි වෙන්නට ආත්මගරුත්වය විනාශ වෙන්නට බොහෝ ඉඩ කඩක් පවතින තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා තමන්ගේ දරුවන් දෙමව්පියන් මේ කාලය තුල විශේෂයෙන් ගැහැණු දරුවන් ප්‍රවේශම් කරගන්නට කියලා මම මතක් කරනවා වෘශ්චික ලග්නෙන් උපන් අය ඉන්නවා නම්. ඉතින් මම හිතනවා ඔබට ඒකත් ඉතා වැදගත් වේවි කියන එක. ඒ වගේම තමයි නඩුහබ වලට තරමක් මේ කාලේ ඔබට සුදුසු නෑ. ඉඩ කඩන් සම්බන්ධ වෙන්න පුළුවන්. වෙනත් ගැටලුකාරී දේවල් සම්බන්ධ නඩුහබ වෙන්න පුළුවන්. කොහොමත් මේ කාලේ ඔබ ඒවල් වලට යමු වෙන්න එපා. එවැනි දේවල් ඔබට ඊතර තුල අවාසි සහගත තත්ත්වයක් තමයි ඔබට ඇති කරන්නේ. ඒ වගේම තමයි ඔබ කාන්තාවක් නම් තරමක් ඔබ දරුවන් සම්බන්ධ සැලකිලිමත් වෙන කෙනෙක් නම් ඔන්න ඔබට ගර්භාෂගත රෝග අසනීප තත්ත්වයන් බොහෝ විට ඇති කරන්න පුළුවන්. ඉතින් එවැනි සම්බන්ධව තත්ත්වයන් පෙන්눔 කරන නිසා ඔබ බොහොම ඉක්මනට වෛද්‍ය පරීක්ෂණ වලට ඒ දේවල් වලට යොමු වෙලා ඒ දේවල් හරියාකාරව දැන හඳුනාගෙන කටයුතු කරන්න කියන එක මතක් කරනවා. වැඩි කියන්නේ අසනීප තත්ත්වය වැඩි වෙනකන් ඉන්න එපා. මොනවා හරි ඔබට දැනෙනවා නම් යම් අසනීප තත්ත්වයක් ඉක්මනින්ම රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබා ගන්න කියන එක තමයි මේ සිහිපත් කරන්නේ. විශේෂයෙන් දරුවන් හදන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න ඒ විශේෂයෙන් දරුවන් ලැබෙන්න ඉන්න ඒ අම්මලා වෙනුවෙන් තමයි මේ මතක් කිරීම කරේ. ඒ වගේම තමයි විශේෂයෙන් තව දෙයක් කියන්න ඔබට වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පෙළෙන කෙනෙක් නම් තරමක් ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. වකුගඩු ආබාධ සහිත අයට තරමක් එච්චර හොඳ නෑ මේ කාලේ. ඒ වගේම තමයි වකුගඩු සම්බන්ධව තරමක් අසනීප තත්ත්වයන් ඉස්මතු වෙන්නට වැඩි වෙන්නට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මලබද්ධය, මූත්‍රා දෝෂ, මූත්‍රා අමාරු වගේ තත්ත්වයන්, මූත්‍රා ආශ්‍රිත රෝග තත්ත්ව, උෂ්ණගත රෝග ඒ වගේ දේවල් වගේම අපිට බලාපොරොත්තු නොවන විදිහේ ඔබ වෙනත් විදිහකින් කිව්වොත් තවත් සමාජ රෝග වගේ දේවල් වලත් උනත් මේ කාලය තුල පහසුවෙන් ඔබට ඇති කරන්න පුළුවන් නිසා එවැනි දේවල් සම්බන්ධව බොහොම වගකීමෙන් කටයුතු කරන්න කියන එක තමයි මතක් කරන්නට ඕනේ. ඉතින් මේ හැම දෙයක් ගැනම කියන්නේ ඔබගේ සාර්ථකත්වය සහ ඔබගේ ජීවිතේ ගොඩක් වටින නිසා. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ කාලය තරමක් හවුලේ කරන බොහෝ දෙනා එකතු වෙලා කරන කටයුතු ව්‍යාපාර වගේ දේවල් කරන කෙනෙක් නම් ඕනේ. මේ දේවල් වලට කිසිම ගැටලුවක් නැහැ. මේ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට ශාරීරික ශක්තිය ඒ වගේ දේවල් වල කිසිම උත්සාහය අඩුවක් නැහැ. ඒ දේවල් හොඳට තියෙනවා. ඉතින් ඔබට උනන්දු උත්සාහය තම හොඳයි. ඔබගේ ලග්නාධිපති 7 වෙනි භාවයට පැමිණීම තුළ මොනතරම් ප්‍රශ්න කරදර බාධක තිබුණත් විනෝදයෙන් සතුටින් හැමදේම කරන්න ඕන කියන තැන ඔබ ඉන්නවා. වැඩි හිතන්නේ නැහැ ඔන්ට වඩා. ඉතින් ඉක්මනින් මේ දේවල් තමන් සතුටින් කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට මුලින්ම සඳහන් කරේ ඒකයි. මොනවා කරත් ඔබ දුරදිග හිතලා බුද්ධිමත්ව කරන්න. ආවේගශීලීව සනිකව වැඩි දුර හිතන්න නැතුව නිකන් නොසලකිලිමත් භාවයෙන් කරන දේවල් නිසා ඔබට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් කියන එකයි මතක් කරේ. ඉතින් ඒ නිසා මේ දේවල් එක්ක ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඔබට මතක් කරනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි භාවය සතුරු ස්ථානීය රෝගස්ථානයේ 5 වෙනි ආධිපති සහ 12 වෙනි ආධිපති කුජ මේ සිකුරුගේ භවනට තමයි යොන්න එන්නේ. ඉතින් ධනු ලග්නයෙන් උපන් ඔබට මේ කුජගේ සම්ප්‍රාප්තිය සුබ ඵල වගේම අසුබ ඵලත් ඇති කරන්නට නැත්නම් මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි ඇති කරන්නේ. මම කියන්නම් ඔබට විශේෂයෙන් මෙතනදී කුජට ඉතාමත් බලවත් උපචය ස්ථානයක් තමයි 6 වෙනි භාවය. හොඳට ඔරොත්තු දීමේ ශක්තියක් ඇති කරනවා. ඕනම අසනීප තත්ත්වයකට, ඕනම සතුරු කරදරයකට, ඕනම දෙයකට ඔබට ඔරොත්තු දෙන ශක්තියක්, හොඳ ප්‍රතිශක්තියක් ඇඟ තුලින් වර්ධනය වෙන ගතියක් පෙන්වුම් කරනවා. ඒ නිසා මොනතරම් ඔබට තත්ත්වයක් තිබුණත් ඔබට ඒ දේවල් වලට ඔරොත්තු දීමේ ශක්තිය ඇඟ තුලින්ම නිර්මාණය වෙන නිසා බොහෝ දේවල් දරා ගැනීමේ හැකියාවක් ඔබට මේ කාලය තුල ඇති කරනවා. විශේෂයෙන් සතුරන්ට කොච්චර උත්සාහ කරත් ඔබට මේ කාලය තුල කරදර කරන්න නම් එච්චර පහසු වෙන එකක් නෑ. සතුරු කරදර නෑ නෙවෙයි, සතුරු කරදර යෙදුනත් ඔබට ඔවුන්ගෙන් ඔබට කරදරයක් ඇති කරන්නේ නෑ. ඔවුන්ට ඒ කරන එකේ තරම් පහසු නෑ. ඒ වගේම තමයි අසනීප තත්ත්ව වගේ තියෙනවා නම් ඔබට මේ කාලය තුල මේ දේවල් වලට පහසුවෙන් ඔබට පුංචි ප්‍රතිකාරකකින් උනත් ඒ දේවල් සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වැඩි මහන්සි වෙන්නට අවශ්‍ය නෑ. ඒ නිසා ඔබගේ ඒ පැත්තෙන් ඉතාමත් හොඳ තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ මේ කුජ 6 වෙනි භාවයට පැමිණීම තුළ. කොහොම වුණත් ඉගෙන ගන්න අයට නම් මේක එච්චර හොඳ නෑ. මොකද අධ්‍යාපන පැත්තට තියෙන උනන්දුව දරුවන්ගේ අඩු වෙන්න පුළුවන්. ඉගෙනුම් කඩා කප්පල් කරගන්නට දෙන්න එපා දරුවන්ට. විශේෂයෙන් දරුවෝ බලනවා නම් නැත්නම් දෙමව්පියෝ බලනවා නම් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන මේ වෙලාවේ උනන්දු වෙන්න ඕන. ධනු ලග්නෙන් ඉපදුණු ඔවුන්ට තරමක් අහිතකර තත්ත්වයක්, අයහපත් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. කොහොම වුණත් ඔබට මුදල් පැත්තෙන් නම් කරදරයක් ඇති කරන්නේ නැහැ. ඔබට 5 වෙනි ආධිපති කුජ 6 වෙනි භාවයේ සිකුරුගේ රාශියට පැමිණීම තුළ ඔබට අනිවාර්යයෙන්ම මොකද ඔබගේ 11 වෙනි ආධිපතිගේ තමයි භාවයේ තමයි මේ කුජ සිකුරුගේ රාශිය, තුලා රාශිය. එතකොට ඔහුගේ රාශියකට පැමිණීම තුළ අනිවාර්යයෙන් ඔබගේ ආදායම් තත්ත්වය යම් ආකාරයක වර්ධනයක්, ලාභයක්, වාසියක් ඔබට මේ පැත්තෙන් මුදල් මේ අතින් ලබා ගන්න පුළුවන්. ඔබගේ විශේෂයෙන් ඔබගේ රැකියාව පැත්ත, ව්‍යාපාරය වගේ දේවල් හරහා ඔබ කරන කියන දේ තුළ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ චරිතය සම්බන්ධව තරමක් සැලකිලිමත් වෙන්න ඕන. ඔබට අස්ථානගත චෝදනාවක් එල්ල වෙන්න පුළුවන් කාලයක්. ඔබ නොකල වරදකට හෝ ඔබ නොකර දෙයකට ඔබට බොහෝ විට චෝදනාවක් ඔබට ලක් වෙන්නට ඔබ නිවැරදි වෙලා තියෙද්දිත් ඔබට නිකරුණේ ඔබ වැරදි කාර්යයක් බවට පත් වෙන්න තියෙන චෝදනාවක් ඔබට එන්නට පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒ දේවල් ගැන බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කියන එකයි මතක් කරේ. ඒ වගේම තමයි ඔබට තරමක් තමන්ගේ පවුලේ ඥාතීන්ගෙන් තරමක් ඔන්න මේ කාලය තුල ඈත් වෙලා ඉන්න එක හොඳයි. ඉතින් ඔබට ඔවුන්ගෙන් තරමක් කරදර ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි නඩුහබ වලින් තරමක් ඔබට පාඩු නැත්තම් පරාජයන් නැත්තම් අසාධාරණ තීන්දුව වලට ලක්වීමේ ඊට වඩාක් තියෙනවා. ඒ වගේම තමයි ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන්නත් යන්න එපා. ඔබට මේ කාලය තුල ඒ වගේ නීතිමය ගැටලු පැත්තකින් ඔබට සාධාරණයක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන එක ටිකක් අමාරු දෙයක්. ඒ වගේම තමයි තරමක් ඉඩකඩම් සම්බන්ධ ගණන් ගැටලුවක් ඇති කරන්නේ. ඔබට ඉඩම මිලදී ගන්න හිතන් හිටියා නම් එන්න ඒ දේවල් වලට ඉතාම හොඳයි. ඒ වගේම ඉඩකඩම් මිලදී ගැනීම, විකුණා ගැනීම වගේ දේවල් වලින් ඔබට බොහොම ලාභ ප්‍රයෝජන අත්කර ගන්න පුළුවන් කාලයක් තමයි මේ කාල සීමාව. ඒ වගේම තමයි තමන්ගේ මව වෙනුවෙන් ටිකක් වැඩිපුර කාලයක් යොමු කරන්න වෙනවා. ඉතින් ඔවුන් වෙනුවෙන් තරමක් වියදම් පැත්තත් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධව තරමක් වැඩිපුර අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන කාලයක්. ඔවුන් වෙනුනොත් තරමත් වියදම් පැත්ත වැඩි කරන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. කොහොම වුණත් ඔබගේ උෂ්ණාධික රෝග බඩේ අමාරු විටින් විට ඇති කරන්න පුළුවන්. ඔබට විටින් ආහාර සම්බන්ධව විශේෂයෙන් උදරගත ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත් තියෙනවා නම් වඩාත් මේ තත්ත්වයන් ඔබට බලපානවා. ඔබගේ ඒ තත්ත්වයන් වර්ධනය වෙන්නට වැඩි වෙන්නට පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් කාන්තාවක් නම් ඔබට විශේෂයෙන් ගර්භාෂගත රෝග, ඒ වගේම පිළිසිඳ ගැනීම දෝෂ තත්ත්වයන් ඇති කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඉතින් දරුවන් අපේක්ෂාවෙන් ඉන්නවා නම් දරුවන් ලැබෙන්න ඉන්න අයත් බොහොම හොඳට මේ කාලය තුළ නිසි වෛද්‍ය ප්‍රතිකාර හරි විදිහට ලබා ගන්න කියන එක සිහිපත් කරනවා. මොකද ඔබට එවැනි ගැටලුකාරී තත්ත්වයන් බොහොම ඉක්මනින් ඇතිවීම ඉඩකඩක් තියෙන නිසා. ඒ වගේම ප්‍රසූත දෝෂ කියලා කීවේ දරුවන් ලැබෙන්න ඉන්න අයට මේ තත්ත්වය ගැන අවධානයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම් ඔබ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඔබට දරුවා අපහසුකකින් තොරව බිහි කිරීම සඳහා ඒ දේ තාමත් උපකාරී වේවි. ඉතින් ඒ නිසා වෙන්න තියෙන ඔබට අපහසුතාවයන් කල්ැතුව හඳුනාගෙන මේ දේවල් වළක්වා ගන්නට ඒ තුලින් හැකියාව ලැබෙවි. මානසික වශයෙන් උනත් ඔබට ඒ පිළිබඳව හොඳ ශක්තියක් ඇති කර ගන්නට මේ ඉවහල් වේවි කියන එක මතක් කරනවා. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ කටයුතු කාරණාවන් සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ
පස්වෙනි භාවය වෘෂභ රාශියට තමයි මේ කුජ ග්‍රහතුමා සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවයත් 11 වෙනි භාවයත් අධිපති කුජ ග්‍රහයා 5 වෙනි භාවයේ ත්‍රිකෝණගත බලයටපත් වීම ඊටමත් සුබ ඵල දෙන තත්ත්වයක් හැටියට පෙන්눔 කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අහිතකර කාරණාවක් හැට සඳහන් කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන් ඔබගේ මුදල් හදල් සම්බන්ධ කරදර සහ කියන්නේ මුදල් හානියක් සහ දරුවෙකුට යම් ආකාරයක අසනීප තත්ත්වයක් හෝ යම් කරදරයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙන බව තමයි මෙතනදී මට විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණාව වෙන්නේ. ඔබගේ විශේෂයෙන් ඔබට ඒක බලපාන්නේ මේ වෙනකොට ඔබට කුජගේ මහදසාවක් අන්තර්දසාවක් හෝ විදසාවක් ගත වෙනවා නම් තමයි. ඉතින් ඒ නිසා කුජ මහදසා අන්තර්දසා විදසා ගත වෙනවා නම් ඔබට මේ කාලය තුළ ඔබගේ දරුවන් සම්බන්ධයෙන් සහ මුදල් සම්බන්ධව වඩා සැලකිලිමත් වෙන්නට ඕන. මුදල් කියලා කියන්නේ ඔබගේ වටිනා දේවල්. රත්තරන් බඩු උනත් වෙන්න පුළුවන්. හානි වෙන්නට නැත්තම් නැති වෙන්නට එහෙම නැත්තම් සොරු පැහැර ගන්නට මංකොල්ල කන්නට මෙවැනි ඕනම දෙයකින් ඔබගේ ඒ දේවල් වලට හානි සිද්ධ වීමේ ඉඩකඩක් තියෙන බව අවදානමත් තියෙන බව මතක තියා ගැනීම ඉතා හොඳයි. ඉතින් කුජ අන්තර්දසා මහදසා නැතත් අනිත් අයටත් මෙය ඉතා වැදගත් වෙනවා ඒ පිළිබඳව ප්‍රවේශම් වීම. මොකද ඒ සම්බන්ධව තරමක් අනිත් අයටත් යම් මධ්‍යස්ථ හෝ බලපෑමක් තියෙන නිසා. කොහොම වුණත් ඔබගේ කුජ 5 වෙනි භාවයට පැමිණීම ඔබට බොහෝ සුබඵල ඇති කරන්න හේතුවක් වෙනවා මේ ග්‍රහ ගෝචර ගමන මාස දෙකකට වැඩි කාලයක් පවතින නිසා. ඉතින් ඒ කාලය තුළ විශේෂයෙන් ඔබගේ බොහොම උනන්දුවක් උත්සාහයක් ඔබගේ ඊටම හොඳ මට්ටමක පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. වගේම හොඳ ස්ථීර ගතියක් හිතේ ඇති කරනවා. බොහොම කරන කියන දේවල් බොහොම ස්ථීරසාර විදිහට බොහොම පිරිසිදුවට පිළිවෙලකට කරන්න පුළුවන්කමක් ඇති කරනවා. ඒ වගේම තමයි බොහොම අර කාර්යක්ෂම භාවයක් ඇති කරනවා වගේම ඔබ නිර්භීතකමින් බය නැතුව ඔබ කරන දේවල් බොහොම අභියෝගාත්මක විදිහට ඕනම දෙයකට ඕනම අභියෝගයක් බාරගෙන සාර්ථක කර ගැනීමේ ශක්තියකින් යුක්තව කටයුතු කරන කාලයක්. හැබැයි මේ කාලය තුළ අධ්‍යාපනය ලබන අයට තරමක් ඔබගේ දක්ෂතාවයන් වලට යම් බලපෑමක් එන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු ලබන දරුවන් සම්බන්ධ තරමක් සැලකිලිමත් වෙන්නට ඕන දෙමව්පියන් වුණත් ඒ දරුවෝ වුණත් තමන්ගේ තරමක් අධ්‍යාපනයට තියෙන උනන්දුව උත්සාහය වෙනදා තරම් නැති වෙන්න පුළුවන්. ඒවා හීන වෙන්න පුළුවන්. නැත්තම් ඒ වගේ දේවල් වලින් යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නොගැලපෙන ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් අනිවාර්යෙන් කතා කරන්න ඕන මෙතනදී. ඔබගේ තියෙන ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටෙන්නටත් හේතුවක් බොහෝ විට දෙන්න පුළුවන් කාලයක්. ඉතින් දෙන්න බොහොම විශ්වාසයෙන් කටයුතු කරන්න කියන එකයි මතක් කරන්නේ මේ කාලේ පහුවෙන එක. ඉතින් හදිස්සියේ ඇතිවෙන ප්‍රේම සම්බන්ධතා හෝ ඔබගේ පවතින ප්‍රේම සම්බන්ධතා නිසා නැත්නම් ඔබට නොගැලපෙන සම්බන්ධතා ඇති වෙනවා වගේම බොහෝ විට ඔබට එවැනි දේවල් වලින් ඔබේ චරිතයට ආත්මගරුත්වයට හානි වෙන්නට ඔබට යම් කැරලක් ඇති කරන්නට හේතු වෙන සිද්ධියක් නිර්මාණය වෙන්න බොහෝ විට මේ කාලය තුල ඉඩ කඩක් තියෙන බව මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔබගේ කරන කියන කටයුතු බොහොම අනිත් අයට ගෞරවයක් ඇති වෙන ආකාරයෙන් කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. මොකද තරමක් අකීකරු ගතිය ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට තමයි ඒක අදාළ වෙන්නේ. අකීකරුකම නැත්තම් ඒ ඉගෙන ගැනීමේ දුර්වලතාවය යම් ආකාරයෙන් ඇති කරන්න පුළුවන් නිසා උත්සාහය උනන්දුව ඇති කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ වගේම තමයි තරමක් ඔබට රැකියා ව්‍යාපාර වගේ දේවල් වලින් ඒ වගේම තමන් කරන ඒ වෘත්තිමය කටයුතු වලින් යම් ආකාරයක ඉතා හොඳ ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. හොඳ ආදායමක් ලැබීමේ වාසනාවක් තියෙන කාලයක්. ඒ නිසා ඔබ කුමන රැකියාවක් කරත් ව්‍යාපාරයක් කරත් ඔබට ඒ තුලින් හොඳ ආදායමක් උපයන්න පුළුවන් කාලයක් තමයි මේ ග්‍රහ ගෝචර ගමන. නිසා ඒ තුල ඔබට මං හිතනවා ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි අලුත් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරන්න ඉන්න නම් ඔබ හිතාගෙන ඕනේ මේ දේවල් වලටත් ඉතාම හොඳයි. ඒ වගේම තමයි ඔබ ඉඩමක් මිලදී ගන්නට හිතාගෙන ඉන්නවා නම් ඒ දේවල් වලටත් මේ කාලේ කිසිම ගැටලුවක් නැහැ. ඔබට ඒ දේවල් ඉතාම හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. ඉඩ කඩම් ගන්න දුන්නු සම්බන්ධ ව්‍යාපාර කරන අයට නම් මේ කාලේ ඉතාම හොඳයි. ඒ වගේම තමයි පොළොවෙන් ලබන වස්තුව නිධාන ඒ වගේ මැණික් ආදී දේවල් කර්මාන්ත්‍රාසිතව කටයුතු කරන අයටත් මේ කාලේ ඉතාම සුබඵල ලබා ගැනීමේ වාසනාව තියෙනවා. ඒ දේවල් වලින් තමන් හිතුවනටත් වඩා වෙනදාටත් වඩා බලාපොරොත්තු නැති ලාභ ප්‍රයෝජන උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ කාලය තුල කෘෂිකාර්මික කටයුතු වල ඒ වගේම වගා කටයුතු වල යෙදලා ඉන්න අයටත් ඉතාම හොඳයි. තමන්ගේ කෘෂිකාර්මික කටයුතු වගා කටයුතු වලින් ඉතාම හොඳ අස්වැන්නක් ඵලදාවක් සාර්ථකත්වයක් ඇති කර ගැනීමේ හැකියාව මේ මාස දෙක තුල ඇති කරන නිසා. ඉතින් මේ කතා කරන්නේ මේ කුජ මාරුව පවතින කාල සීමාව තුළ කරන දේවල් සම්බන්ධයෙන්. ඒකත් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්නට ඕන. ඒ වගේම තමයි තමන්ටම කියලා ස්ථීරසාර ඉඩමක් ස්ථීර තැනක් ස්ථීර ගයක් හදාගන්න ඔබට මෙච්චර කාලෙ බැරි වුණා නම් ඔන්න මේ කාලය තුල උත්සාහ කරන්න ඒ දේ ඔබට පහසුවෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි
තරමක් ඔබට මේ කාලය තුළ ඇති කර මම කලිමුත් සඳහන් කරා මේ සම්බන්ධයෙන් තව දෙයක් ගැන කියන්නට ඕන ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබ බොහෝ විට මේ කාලය තුළ හදිසිය ඇති වෙන සම්බන්ධයක් මත ගෙවල් වලට විරුද්ධව දෙමව්පියන්ට විරුද්ධව විවාහයක් දක්වා හෝ නැත්නම් ඒ දේ තුළ අනිත් අයගේ කැමැත්තක් නැතුව ඇති කරගන්න සම්බන්ධතාවයක් මත යම් පැටලෙවිල්ලක් සිද්ධ වෙන්නත් මේ කාලය තුළ බොහෝ ඉඩ කඩක් තියෙන නිසා ඒ ගැනත් අනිවාර්යෙන් ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මම සිහිපත් කරනවා. ඒ වගේම තමයි අකීකරු ගතිය ඇති කරන්න පුළුවන්. බොහොම නිහතමානීව බොහොම නම්‍යශීලීව කටයුතු කරන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි ඔබගේ උදරගත අසනීප තත්ත්ව ඇති වෙන්න පුළුවන්. බඩේ දැවිල්ල, ඒ වගේම බඩේ කැක්කුම් වගේ දේවල් විටින් විට මේ කාලය තුල ඇති කරන්න පුළුවන්. ඒ වගේම ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්ව තියෙන අයට තරම ප්‍රවේශයෙන් ඒවා උස්සන්න වෙන්න පුළුවන්. හමේ රෝග, හමේ දැවිල්ලක් වගේ ඇති වෙන්න පුළුවන්. කුෂ්ඨ රෝග ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම තරමක් මේ කාලය තුල විශේෂයෙන් බබාලා දරුවන් ලැබීමට බලාපොරොත්තු වෙන ඉන්න අයට තරමක් ඒ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙන්නට ඕන. හොඳට හොයලා බලලා වෛද්‍ය ප්‍රතිකාර හරිය විදිහට ලබාගෙන කටයුතු කරන්න කියන එක මතක් කරනවා මේ කුජ මේ දෙවෙනි භාවයේ පස්වෙනි භාවයේ තුල ගමන් කරන මාස දෙකකට වැඩි කාල සීමාව තුල. ඉතින් මේ දේවල් හොඳින් මතක තියාගෙන මම හිතනවා කටයුතු කිරීමෙන් ඔබට ඒ අවදානම් සහගත තත්ත්වයන්ගෙන් හොඳට ආත්මීයදලා සාර්ථකව කටයුතු කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රය 4 වෙනි භාවයට තමයි කුජ සම්ප්‍රාප්ත වෙන්නේ. 3 වෙනි භාවයත් වික්‍රමස්ථානය, ඒ වගේම 10 වෙනි භාවයේ කර්මස්ථානය කියන මේ දෙකම අධිපති කුජ 4 වෙනි භාවයේ සුගිරුගේ රාශියට සම්ප්‍රාප්ත වීම ඔබට සුබ අසුබ මිශ්‍ර ඵල දෙකම ඇති කරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් මෙතනදී ඔබ වඩා සැලකිලිමත් වෙන්නට ඕන ඔබට යෙදෙන්නා වූ සතුරු කරදර සම්බන්ධයෙන්. විශේෂයෙන් ඔබගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධව ඔබට තරමක් සතුරු කරදර කුමන්ත්‍රණකාරී තත්ත්වයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාලයක්. ඔබගේ උසස් වීම පහත හෙලන්නට, ඔබගේ කරන්න තියෙන දේවල් ඔබට සාර්ථකව කරගන්න බැරි වෙන විදිහේ යම් දේවල් ඔබට ඒ තුලින් සිද්ධ වීමේ වැඩි ඉඩකඩක් පවතින කාලයක්. ඒ නිසා ඒ ගැන වඩා සැලකිලිමත් වෙන එක හොඳයි. ගෙදර දොරේ තරමක් බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් හොඳයි. තරමක් වෙනදාට වඩා මනසේ ඔබගේ හිත තුළ තරමක් කැළඹිලිකාරී ගතිය වැඩි කරනවා. ව්‍යාකූල ගතිය වැඩි කරනවා. තරමක් ආවේගශීලී ස්වභාවය වැඩි කරනවා. ඒ වගේම ඉවසීම අඩු කරනවා. ඉතින් ඒ නිසා ඔබ ගන්න බොහෝ සනික තීන්දුව සහ කල්පනාවක් නැතුව දුරදිග නොබලා ගන්න තීරණ නිසා ඔබට මේ කාලයේ බොහොම අලාභහානි පාඩු සිද්ධ වෙන්න පුළුවන් බව මතක තියාගන්නට ඕන. නිසා කුම්භ ලග්නෙන් උපන් ඔබට මේ කාලයේ බොහොම ස්වාධීනව තොම නිදහසේ බුද්ධිමත්ව දුරදිග බලලා තීරණ ගන්න කියන එකයි මම මේ මතක් කරන්නේ. මොකද ආවේගශීලී යම් දේවල් නිසා ක්ෂණිකව ගන්න තීරණ නිසා ඔබ මේ කාලය තුල පාඩු අලාභහානි සිද්ධ කරගන්න ඉඩ වැඩි අවදානමක් ඉඩ කඩක් පවතින නිසා. ඒ වගේම තමයි ඔබගේ 4 වෙනි භාවයේ මේ කුජගත ගමන් කරන කාලය තුල ඉක්මනින් කේන්ති යන ගතිය වැඩි කරනවා. තරමක් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා අපි කියන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි මේ කාලය තුල ඇති කරන්නේ. ඉතින් ඒ වගේම තමයි කොහොම වුණත් ගෙදර දොර ඉඩකඩම් සම්බන්ධ වැඩි අවධානයක් යොදන කාලයක් නිසා ඉඩකඩම් ගන්න දෙනු ගෙවල් දොරවල් මිලදී ගැනීම, ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල් වලට තරමක් පෙළඹෙන්නට පුළුවන්. ඉතින් කොහොම වුණත් ඉඩකඩම් සම්බන්ධ ගන්න දෙනු මේ නඩුහබ ඒ වගේම මේ පැටරලි ඒ වගේ සම්බන්ධ විශේෂයෙන් ඉඩකඩම් බෙදා වෙන් කර ගැනීම වගේ දේවල්, ඒ වගේ මේ සම්බන්ධ නඩුහබ වලට මේ කාලේ එච්චර සුදුසු නෑ. ඒ වගේ දේවල් වලට පැටලෙන්න ඉඩකඩ තියෙන නිසා එවැනි දේවල් වලට නම් පෙළඹෙන්න යන්න එපා මේ කාලේ තුල. ඒවා කල් දාන්න මේ මාස දෙකමාරක් විතර යනකන් තව ඒවා පරක්කු කරාට කමක් නෑ. ඒ වගේම තමයි ඔබට තරමක් තමන් මව්පස විශේෂයෙන් මව්පස ඥාතීන්ට විශේෂයෙන් මවට හෝ ඔබගේ මව්පස ඥාතියෙකුට තරමක් අපල තත්ත්වයක් ඇති කරන බව පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා මව හෝ මව්පස ඥාතීන් සම්බන්ධවත් තරමක් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරනවා නම් තමයි හොඳ. ඉතින් කොහොම වුණත් රැකියාව දුරට ඔබට සාර්ථක කරගන්න පුළුවන්. හොඳ වාසනාවන්ත විදිහට රැකියාවේ ගැටලු නැතුව ඔබට පහසුවෙන් හොඳින් රැකියාව කරගෙන යීමේ වාසනාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔන්න කර්මාන්ත ශාලාවක් තමන්ගෙම කියලා මොකක් හරි වගේ දෙයක් ආරම්භ කරන්න හිතන් ඉන්නවා නම් මේ කාලේ බොහොම හොඳයි. ඒ සම්බන්ධව අලුත් ව්‍යාපාර පටන් ගන්නත් මේ කාලේ බාධාවක් ඇති කරන්නේ නැහැ. ඒ වගේ සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ පොළොව හා සම්බන්ධ එතකොට ඔය කුෂිකාර්මික කටයුතු, වගා කටයුතු එවැනි දේවල් කරන කෙනෙක් නම් එවැනි දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පොළොවෙන් ලැබෙන වස්තුව නිදන් මිනිරන් ආදී දේවල් වල ලැබීමේ වාසනාව තියෙන කාලයක්. ඒ නිසා එවැනි දේවල් වලටත් ඔබට යොමු වෙලා සහ යොමු කටයුතු කරන කෙනෙක් නම් ඔබට මේ දේවල් වලින් වෙනදාට වඩා බලාපොරොත්තු නොවන විදිහේ ලාභ ප්‍රයෝජන වාසිය අච්චර ගැනීමේ හැකියාව තියෙනවා කියන එක අනිවාර්යෙන් මතක් කරගන්න ඕන. ඉතින් ප්‍රේම සම්බන්ධ වලින් තරමක් කරදරයි, ගෞරවයට හානි වෙන්න පුළුවන්, ආත්මගරුත්වයට චරිතයට කැරලක් ඇති වෙන්න පුළුවන් නිසා කල්පනාවෙන් වැඩ කරන්න. ඔබට ලේ දෝෂ
සෙම දෝෂ පපුවට බලපානට ඒ සම්බන්ධ ගැටලු අසුබ තත්ත්වයන් අසනීප තත්ත්වයන් වර්ධනය වෙන්නට ඇති කරන්න පුළුවන් කාලයක් නිසා අප අනිවාර්යෙන් ඒ අසනීප සම්බන්ධයෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන කටයුතු කරන්න කියන එකත් සිහිපත් කරනවා. ඉතින් ඔබට මේ දේවල් එක්ක මම හිතනවා ඔබගේ ජීවිතයේ මේ කුජ මාරුව තුලින් සිදුවෙන්නව කරුණු දැනගෙන හරියට කටයුතු කරොත් ඒ දේවල් වළක්වාගෙන සාර්ථකත්වය ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ තුන්වෙනි භාවයට සිකුරුගේ රාශියට තමයි කුජ සම්ප්‍රාප්ත වෙන්නේ. ඔබගේ දෙවැන්න වන ධනස්ථානයත් නවවැන්න වන පුණ්‍යස්ථානත් අධිපති කුජ ග්‍රහතුමා සිකුරුගේ නිවසට භවනට සම්ප්‍රාප්ත වීම ඔබට යම් ආකාරයක ජීවිතයේ ඊටමත් යහපත් තත්ත්වයක් ඇති කරනවා වගේම යම් දුර්වලතාවයන් නැත්නම් අසුබ තත්ත්වයකුත් අයහපත් ඵලයකුත් මේ එකම ඇති කරන බව කියන්නට ඕන. විශේෂයෙන් ඔබගේ සතුරු කරදර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕන කාලයක්. ඔබගේ විශේෂයෙන් ඔබගේ ආර්ථිකය සම්බන්ධව ව්‍යාපාර සහ රැකියා කටයුතු සම්බන්ධව තමයි මේ සතුරු කරදර කුමන්ත්‍රණකාරී තත්ත්වය ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කිරීම තුළ ඒවා වළක්වා ගැනීමට උත්සාහ කරන්න. ඉතින් කොහොම වුණත් මුදල් ලාභ අතින් ඉතාම හොඳයි. ඔබගේ සිකුරුගේ රාශියට ධනස්ථානාධිපති පැමිණීම තුළ ඔබ පුණ්‍යස්ථානාධිපති පැමිණීම තුළ ඔබට මුදල් ගලාගෙන එනවා. ඔබගේ රැකියා සහ ව්‍යාපාර වලින් මුදල් ගලාගෙන එන්නට ඔබට කටයුතු කරන්න පුළුවන් කාලයක් තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි එවැනි අලුත් ව්‍යාපාර ඔබට පටන් ගන්නට පුළුවන්කම තියෙන. අනාගතයේ එවැනි මුදල් ඉතා විශාල වශයෙන් මුදල් ලාභ ලැබිය හැකි ව්‍යාපාර ඔබට ඔන්න පටන් ගන්න හිතන් ඉන්නවා නම් මේ කාලය සඳහා ඉතාම සුදුසු අලුත් ව්‍යාපාරයක් ඔබට රැකියාවක් පටන් ගන්නට කිසිදු බාධාවක් නැහැ. ඉතාම හොඳයි මේ කාල සීමාව ඒ සඳහා. ඒ වගේම තමයි බොහොම ස්ථිරසාර ගතිය ඇති බොහොම ඔබගේ වික්‍රමස්ථානම කුජ උපචේ ස්ථානගතව බලවත් වීම තුළ ඉතාමත් යහපත් තත්ත්වයක් ඇති කරනවා. ඔබගේ දෛනිකව ඔබ කරන කියන කටයුතු මොනතරම් කරදර බාධක ආවත් අවිරතා තිබුණත් ඒ සියලු අභියෝග මැඩගෙන ඒ සියලු බාධක අභිබවා ඔබට ඒ සියල්ල ජයග්‍රහණය කිරීමේ ශක්තියක් ඔබට මේ කාලය තුළ උදා කරනවා මේ කුජ තුන්වෙනි භාවයට පැමිණීම තුළ. ඒ කියන්නේ ඔබගේ ආත්ම කාර්යයන් ඔබගේ වික්‍රමස්ථානයේ ඉතාමත් බලවත් භාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට මේ කාලයේ ඔබ මොන දේ කරත් ඔබට සාර්ථක කරගැනීමේ ශක්තියක් විශ්වය තුලින් ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ දේ තුලින් ප්‍රයෝජන ගන්න කියන එක තමයි මතක් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතාව වලට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. වේලි කීපයක් ඇතිවීම ඉඩකඩක් තියෙනවා. සම්බන්ධතා බොහෝ ඇති වෙන්න පුළුවන් කාලයක් නිසා. හැබැයි එවැනි දේවල් වලින් ඔබට තරමංගේ චරිතයට ආත්මගරුත්වයට හානි වෙන්නට පුළුවන් කාලයක්. තමයි මතක තියාගන්න. ඔබගේ තියෙන ප්‍රේම සම්බන්ධතා සම්බන්ධෙමුත් කියනෝනේ ඒවා බිඳ වැටෙන්න විරහ වේදනාව විඳින්න ඔබට සිද්ධ වෙන්නත් මේ කාලය තුළ බොහෝ ඉඩකඩක් තියෙන බවත් අනිවාර්යයෙන්ම කියන්නට ඕනි. ඉතින් ඒ වගේම තමයි සම්මතය අභිබව ඔබටම ආවේනික ක්‍රමවේද ඔස්සේ ජීවිතයේ අත්හදා බලන්නට මේ කාලේ ඔබ ක්‍රියාත්මක වෙන ගතියක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ වගේම තමයි සමහර දේවල් අසාර්ථක වෙන්න පුළුවන් වගේම සමහර දේවල් අසාර්ථක වීමේ කටයුතු තියෙනවා. ඉතින් සමහර දේවල් ඔබ හිතාමතාම අත්හැරලා දාන ගතියකුත් පෙන්වුම් කරනවා. ඉතින් සමහර වෙලට කළ යුතු දේවල් සබතින් මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ නොසලකලිමත් භාවය සමහර වෙලට මේකට හේතු වෙන්න පුළුවන්. තරමක් gedara dora සහ ඥාතීන් පවුලේ හිතවතුන් දරුවන් සමග මේ කාලය තුළ තරමක් සම්බන්ධය අඩු වෙන්න පුළුවන්. ඔබගේ කර්මත් කාර්ය බහුලත්වයේ හෝ ඔබගේ එදිනදා අවිවේකී භාවයේ මත තරමක් එවැනි තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා බොහොම අවිවේකී සහ කාර්ය බහුල තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ කාලය. කොහොම වුණත් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් ආසාවක් ඇති කරනවා. විශේෂයෙන් ඔබගේ නාවයන් දෙක අධිපති විදිහට තුන්වෙනි භාවයට පැමිණීම තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ඉතා විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්නට සාර්ථක කර ගන්නට ඔබගේ සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලින් ජයග්‍රහණයක් කර ගන්නට මේ කාලය තුළ හොඳ අවස්ථාවක් හැකියාවක් ඔබ හැමෝටම ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ නව අත්හදා බැලීම් නවෝත්පාදන නිර්මාණ වගේ දේවල් වල යෙදෙන අයටත් මේ කාලය තුළ යම් සාර්ථකත්වයක් බොහෝ විට ඇති කර ගන්න පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. කොහොම වුණත් ඔබගේ ප්‍රවේශම තබා ගන්නට මතක තබා ගන්න මොනේ දේ කරත් ඔබගේ ප්‍රවේශම නැතිකම නිසා හදිසි අනතුරක් පුංචි තුවාලයක් හරි මේ කාලය තුල අනිවාර්යෙන් සිද්ධ කර ගන්නට නම් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒකත් බොහොම ආදරෙන් තමයි මතක් කරන්නේ, කරුණාවෙන් මතක් කරන්නේ. පුංචි දේවල්, පුංචි අවියායුධ පිහි ඒ වගේ කැපෙන දේවල් එක ගණදනු කරද්දී ඒරළු කපන්න වෙනකොට වෙන්න පුළුවන්. නැත්තම් වෙන ඔබගේ අත්‍යවශ්‍ය දෙයක් කරනකොට වෙන්න පුළුවන්. ආයුධ පාවිච්චි කරනකොට බොහොම පරිස්සමට පාවිච්චි කරන්න. ඔබ නොදැනුවත්වම ඔබට තුවාල හානි අනතුරු දෙන්න වෙන්නට තියෙන ඉඩකඩ මේ කාලේ
කාලය බොහොම වැඩි. ඉතින් ඒ නිසා ඒ ගැන අවධානය මතක් කරනවා. ඒනට වාහන පදිනවා නම් විශේෂයෙන් ඔබ ඒ ගැනත් පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේම තමයි නඩු හබ වලට යන්න එපා. නඩු හබ වලින් ජයග්‍රහණය කරන්න මේ කාලය තුල තරමක් ඔබට අසීරුයි. මේ කාලෙ පහු වෙනකන් ඉන්න වෙන දේවල් වලට ඔබගේ තියෙනවා නම් නඩු හබ ඒ වගේ දේවල් වලට අලුතින් පැටලෙන්න යන්නත් එපා. ඒ වගේම ඔබට අවශ්‍ය තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. කොහොම වුණත් ඔබට ඔබගේ අත්වල යම් අපහසුතා ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි තුවාල අත්වලට කුෂ්ඨ රෝග, උෂ්ණගත රෝග, ගෙඩි අනේ වගේ දේවල් අත්වල පපුව ආශ්‍රිතව ඇති කරන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි උෂ්ණගත රෝග ඇති කරන්න පුළුවන්. පපුව ආශ්‍රිත තරමක් උෂ්ණ ගතිය වැඩි. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් තරමක් ඔය ප්‍රෙෂර් එක වගේ තියෙන අය, ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන අය, ඒ වගේ පරිස්සම් වෙන්නට ඕනේ. ඉක්මනින් මේ දේවල් උස්සන්න වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලේ ක්ලාන්ත ගතිය වගේ ඒවා විටින් විට ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එක්ක ඔබ බොහොම වෛද්‍ය ප්‍රතිකාරම හරි විදිහට ලබාගෙන කටයුතු කරන්න. ඉතින් මේ දේවල් තමයි මීන ලග්නෙන් උපන්නවට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.